අද පාඩම තියෙන්නේ LKS 2. LKS 2 කියන එක අපිට අවශ්‍ය වන්නේ ඇයි? ව්‍යාපාරයක තොගය කියන එක ව්‍යාපාරයක තොගය කියන එක යම් විශේෂ වැදගත්කමක් දක්වනවා. මොකද මේ ව්‍යාපාරයක තියෙන තොගය තමයි මම විකුණන්නේ. නේද? මම ව්‍යාපාරයේ තියෙන රෙදි තොගය තමයි විකුණන්නේ. එතකොට මගේ විකුණුම් වෙන රෙදි තොගය සහ ගැනුම් වෙන්නේ මගේ රෙදි තොගය. එහෙනම් මේ රෙදි තොගය විකුණුණොත් තමයි මම මගේ දවසේ ක්‍රියාකාරීත්වය මගේ දවසේ ක්‍රියාකාරීත්වය කියන්නේ මගේ ආදායම රැස් කරගන්නේ මේ තොගය විකුණලා. මගේ ආදායම රැස් කරගන්නේ මේ තොගය විකුණලා. එනම් තොගය විකුණුම් තුලින් තමයි මම ආදායම් රැස් කරගන්නේ. තොගය විකුණුම් තුලින් තමයි මම ආදායම් රැස් කරගන්නේ. එහෙනම් මෙම ව්‍යාපාරයක තොගය නැත්නම් ව්‍යාපාරයේ විකුණුම් නැහැ. ව්‍යාපාරයේ විකුණුම් නැහැ කියන්නේ ව්‍යාපාරයක් නැහැ. ව්‍යාපාරයක් නැහැ කියන්නේ කිසිම දෙයක් නැහැ. ගිණුම් තැබීමක් නැහැ. එහෙනම් ව්‍යාපාරයක් පවතින්න නම් අනිවාර්යෙන්ම කුමක්ද පැවතිය යුත්තේ? තොගයක්. එහෙනම් මේ තොගය කියන එක ඉතා වැදගත් අතිවිශේෂ දෙයක් වෙනවා. ව්‍යාපාරයක ප්‍රධාන නෙමෙයි මූලිකවම වැදගත් දේ ඇහුවොත් තොගය. තොගය නැත්නම් අපිට ව්‍යාපාරයක් නැහැ. හරියට නිකන් බිත්තරේ නැත්තම් කුකුල් පැටියෙක් නැහැ. කුකුල් පැටියා ඉන්න බිත්තරේ බිත්තර නැත්තම් කුකුල් පැටියෙක් නැහැ. මේ වගේ තමයි. ඒ වගේ මෙන්න මේ තොග කියන පාඩම ඉතා අතිශය වැදගත් ඉස්සරහට හම්බෙනවා සහ මෙම පාඩම නැවතත් අපිට මුණ ගැහෙනවා 13 වසරේ කළමනාකරණ ගිණුම්කරණය කියන එක යටතේ මේ පාඩමේ යම් අන්තර්ගතයන්. නමුත් සමස්තයම නෙවෙයි සහ මෙම පාඩමේ තියෙන සියලුම අන්තර්ගතයන් ටික ඕගොල්ලන්ට තනි පුද්ගල ගණන් සහ ඉස්සරහ තියෙන ගණන් ප්‍රමාණයන් හදන්න සහ ඒවල ගැළපිලි ඒවා ගණනය කරගන්න අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. එතකොට මෙන්න මේ LKS 2 කියන නමින් තමයි මේක හඳුන්වන්නේ. LKS 2 කියලා කියන්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 2 යටතේ පවතින මේක. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 2. හරි. එතකොට මේක යටතේ වුණ අපිට තියෙනවා තොග පිළිබඳව යම් පොඩි හැඳින්වීමක්. තොග පිළිබඳව පොඩි හැඳින්වීමක්. තොගයක් කියන්නේ මොකක්ද? මම දැන් ඔයාලට කිව්වා තොගයක් කියන්නේ මේ ව්‍යාපාරය තුල විකුණන්න තියෙන දේ. තොගයක් කියන්නේ ව්‍යාපාරය තුල විකුණන්න තියෙන දේ. එහෙනම් තොගය යනු ව්‍යාපාරය තුල විකුණන්න පවතින දෙය නම් එය විකුණන්නේ මේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලදී වෙන්න පුළුවන් නේද? එහෙනම් ඔතන තියෙනවා තොගය යනු සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලදී විකිණීමට තබා ඇති එවැනි විකිණීමක් සඳහා නිෂ්පාදනය වෙමින් පවතින හිතන්න විකුණන්න තියෙනවා. හිතන්න කඩේ විකුණන්න තියෙනවා. අපි හිතමු පාන් බේකරිය. මේ ඇවිල්ලා බේකරි. මේ ඇවිල්ලා බේකරි. බේකරියේ විකුණනවා පාන්. මේ විකුණනවා පාන් කියලා. අපි ඒකට කියනවා නිමි බහඬ. නිම කරපු බහඬ කියලා කියනවා. නිම කරපු බහඬ. විකිණීම සඳහා පෝරණුව ඇතුලේ පිච්චෙමින් පවතින පාන්. විකිණීම සඳහා පෝරණුව ඇතුලේ පිච්චෙමින් තැම්බෙමින් රත් වෙමින් පවතින පාන්. අපි ඒකට කියනවා නොනිමි. නොනිමි කියන්නේ තාම නිමි නැහැ. නෝ කියන්නේ නැහැ කියන එක නිමි. නිම වෙලා නැහැ. නොනිමි. සහ මෙන්න මේකේ පාන් හදන මිනිස්සු කට්ටියක් පාන් පිටි මෙන්න මේවා අඹරනවා. පාන් පිටි අඹරනවා. පාන් පිටි පාන් අර අඹරන මේසුරට දාලා පාන් අඹරනවා. පාන් එහා මෙහා කරනවා. ඒ කියන්නේ පාන් සෑදීම සඳහා අමුද්‍රව්‍ය යොදා ගන්නව නේද? අමුද්‍රව්‍ය. අන්න අමුද්‍රව්‍ය කියන වචනය ආවා. එතකොට
ව්‍යාපාරයක අමුද්‍රව්‍ය වේවා. අමුද්‍රව්‍ය කියන්නේ පාන් හදන ව්‍යාපාරයක නම් පාන් පිටි. ව්‍යාපාරයක නොනිමි වේවා. නොනිමි කියන්නේ නිම වෙමින් පවතින දේවල්. නිම වෙමින් පවතින දේවල්. සහ ව්‍යාපාරයක නිමි බහණ්ඩ වේවා. නිමි කියන්නේ පාන් ගෙඩිය වේවා. පාන් ගෙඩිය වේවා. මෙන්න මේ තුන් දෙනාවම අපි සලකනවා ව්‍යාපාරයේ තොගය කියලා. ඇයි? මුන් තුන් දෙනාවම තොගය කියලා සලකන්නේ? ඇයි මෙහෙම කරන්නේ? බලන්න චුට්ටක්. ඇයි මෙහෙම කරන්නේ? ව්‍යාපාරයේ අමුද්‍රව්‍ය තියෙනවා. මේ අමුද්‍රව්‍ය තමයි නොනිමි බවට පත් වෙන්නේ. ඒ නොනිමි තමයි පිච්චිලා තැඹිලා අනම්මනක් වුණාම නිමි බවටත් පත් වෙන්නේ. එහෙනම් අමුද්‍රව්‍ය ඔක්කොම ටික නොනිමි බවට පත් කරනවද? නෑ. අද පුළුවන් පාන් පිටි කොට්ටෙන් කිලෝ 20ක පාන් හදන්න නම් කිලෝ 30ක් ඉතුරුයි. එහෙනම් අමුද්‍රව්‍ය ඉතිරි වෙනවා. සහ නොනිමි අද රෑ ඒගොල්ලෝ උදේ පාන් අනනවා. පාන් අල්ලලා තැටි තියෙනවා. තැටි 20ක් තිබ්බ කියලා හිතන්න. මේ තැටි 20ම මෙයාලා පෝර්ණුවට දාලා පුච්චන්නේ නැහැ. තැටි දෙකක් තුනක් අරන් තියෙනවා. මොකටද? අද උදේ පාන්දර තැටි 15ක් විතර පුච්චලා චුට්ටක් දවල් වෙන්න තව තැටි 5ක් විතර පුච්චනවා. එතකොට උදේ පාන්දර තැටි 15ක් පිච්චුවම ඒ උදේ පාන්දර හදන පාන් ටික උදේට දවල්ට හවසට දෙන්න පුළුවන්. ඊට පස්සේ අර ටිකක් පරක් වෙලා හදන පාන් ටික දවල්ට හවසට රැයට ගන්න පුළුවන්. අන්න ඒක තමයි එයාලගේ ප්ලෑන් එක. එතකොට නොනිමි තියෙන්නත් පුළුවන් ව්‍යාපාරයක. සහ නිමි බහණ්ඩ ඔයා හිතන්න අද පාන් ගෙඩි 500ක් හැදුවයි කියලා බේකරියේ මිනිස්සු අද පාන් ගෙඩි 500ක් හැදුවා. හැබැයි අද පාන් ගෙඩි 500 හැදුවාට මේ 500ම විකිණෙයිද? නෑ, විකිණෙන්නේ නැහැ. පාන් ගෙඩි 500ම විකිණෙන්නේ නැහැ. පාන් ගෙඩි 500ම විකිණෙන්නේ නැහැ. ඇයි මේ පාන් ගෙඩි 500 විකිණෙන්නේ නැත්තේ? මිනිස්සු හැමෝම පාන් ගෙනියන්නේ නැහැ. එහෙනම් ඒ පාන් වලින් යම් ප්‍රමාණයක් ඉතිරි වෙන්නත් පුළුවන්. එහෙනම් නිමි තොගේනුත් යම් ප්‍රමාණයක් ඉතිරි වෙන්න පුළුවන්. එහෙනම් මම කිව්වා ව්‍යාපාරයක අමුද්‍රව්‍ය නොනිමි සහ නිමි කියලා වර්ග තුනක් තියෙන්න පුළුවන්. එය තොගයයි සහ තොගය තුල කොහොමද මේ අමුද්‍රව්‍ය කියන එක තොගයක් වන්නේ, නොනිමි කියන එක තොගයක් වන්නේ සහ නිමි කියන එක තොගයක් වන්නේ කියන එක ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න තොගයක් කියන එක අර්ථ දක්වලා තියෙනවා. සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී විකිණීමට තබා ඇති. ඒ කියන්නේ විකුණන පාන් සහ එවැනි විකිණීමක් සඳහා නිපද වෙමින් පවතින ඔයා BS වල ඉගෙන ගන්නවා නිෂ්පාදන ක්‍රියාවලිය කියලා එකක්. සහ තුන්වෙනි ඩොට් එක කියනවා නිෂ්පාදන ක්‍රියාවලිය තුල හෝ සේවා සැපීමේදී පාරිභෝජනය සඳහා තබා ගන්නා ද්‍රව්‍යයන් ආදියයි. අන්න නිෂ්පාදන ක්‍රියාවලිය තුල හෝ සේවා සැපීමේදී පාරිභෝජනය සඳහා තබා ගන්නා ද්‍රව්‍ය. කියන්නේ එදිනෙදා භාවිතයට ගන්න අමුද්‍රව්‍ය කියන අදහස් තමයි ඒ තියෙන්නේ. අමුද්‍රව්‍ය. පාවිච්චියට ගන්න ද්‍රව්‍ය අමුද්‍රව්‍ය වේ. එහෙනම් මෙම විදිහට අපි නිර්වචනය කළොත් මෙන්න මේ තොගය අමුද්‍රව්‍ය නොනිමි නිමි කියලා වර්ග කරන්න පුළුවන් කියලා පල්ලෙහා කියලා තියෙනවා. හරි. ඊට පස්සේ අංක 2 කියනවා තොගය පිරිවැයක්. ඔව්. හිතන්න මම දැන් ඔය එකින් එක පැහැදිලි කරගෙන එනවා. බලන්න මෙන්න මෙහෙම. තොගය පිරිවැයක් වන්නේ කොහොමද? මම
අපේ ව්‍යාපාරයට තොගය මිලදී ගන්නවා. තොගය මිලදී ගන්නවා. ඉතින් මිලදී ගන්නකොට වෙන්නේ අලුතින්ම පිරිවැයක් ඇති වෙන එක නේද ගැනුම් පිරිවැය කියලා. එහෙනම් අපි එකට කියනවා ගැනුම් පිරිවැය. ගැනුම් පිරිවැය. ගැනුම් පිරිවැය. හරි. ප්‍රශ්නයක් නැහැ. අපි ගත්තේ මොනවද? අපි ගත්තේ ඔන්න දැන් ගැනුම් පිරිවැය. ඒකට අපි කියනවා ගැනුම් පිරිවැය. අපි එකට කියනවා ගැනුම් පිරිවැය කියලා. ඊට පස්සේ අපි ගත්තේ මොනවද? පාම් පිටි නේද? අපි ගත්තේ පාම් පිටි. පාම් පිටි. මේ පාම් පිටි. අපි ගත්තේ පාම් පිටි. දැන් මේ පාම් පිටි නිකන් තිබ්බොත් පාම් පිටිම තමයි. නිකන් තිබ්බොත් පාම් පිටිම තමයි. අපි පාම් පිටි වලට අමතරව තව චුට්ටි දේවල් ටිකක් ගන්නවා. ඊස් ගන්නවා. තව මිතර අජිනමොටෝ යන ආදී වශයෙන් ගොඩාක් දේවල් ගන්නවා. හරි ගොඩාක් දේවල් ගන්නවා. තව දෙයක් ගන්නවා. ඒක බේකරි ඇතුලෙන් දාන්නේ. ඔයාලා දන්නවා. පාන් හදනකොට ඒක අනිවාර්යයෙන්ම දාන්න ඕන. ලුණු වෙනුවට දාන්නේ. ලුණු වෙනුවට දාන දෙයක් තමයි ඒක. දහඩිය. අන්න හරි. අන්න. ලුණු වෙනුවට දාන එකක් තමයි දහඩිය. දාඩිය. එයා දාඩිය දැම්මේ නැත්තම් ඔයාලා සමහරක් දවස් වලට මේ පාන් රහ නැත්තේ ඒ දහඩිය ටිකක් අඩුවෙන් දැම්මම රස වෙනස් වෙනවා. රසකාරකය. ඒ සමහරක් දවස් වලට නේද බුලත් කෑලි පුවක් කෑලි හවු වෙනවා. ගණන් කරන්නේ. එහෙම හම්බෙලා නැත්තම් හම්බෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න. හම්බෙයි සමහරක් විට. අත්දැකීමක් ගන්න. මේ දවස්වල කිරි පැකට් බොන්න එපා. කිරි පැකට් බොනවා නම් මේ පාඩමට අනුව කිරි පැකට් බොන්න නැහැ. හේතුව කියන්න. හරි. එතකොට මෙන්න මෙහෙම ගත්තු ටික ව්‍යාපාරයේ නිකන් තිබ්බොත් එහෙම ඒක නිකන් තොගයක් විතරයි. නේ? ඒක නිකන් තොගයක් විතරයි. මේ ටික මෙහෙම තිබ්බොත් නිකන් තොගයක් විතරයි. හැබැයි ඔන්න එනවා වයසක මිනිස්සෙක් අවුරුදු 40ක විතර මිනිස්සෙක් 50ක 40ක මිනිස්සෙක්. එයාගේ තුවාලයකුත් තියෙනවා පිටේ. අතේ තුවාලයක් තියෙනවා, කකුලේ තුවාලයක් තියෙනවා. එයාට දිය වැඩියාව තියෙනවා. එයා මෙච්චර ඇඟ හොදන්නේ නැහැ. දහඩිය දාගෙන පරණ ෂර්ට් එකක් ඇඳගෙන එනවා. එයා කරන්නේ මොකද්ද දන්නවද? මේ ලෑල්ලක් උඩට මේ ගෙනාපු ඔක්කොම බඩු ටික දා ගන්නවා. දාගෙන වතුර චුට්ටක් දාලා මේ ටික අනන්න ගන්නවා. අන්න හොඳට අනනවා. දාඩිය ටිකක් දාලා ලුණු ටිකක් දාලා එක වෙලාවට හිතුන ගමන් ටක් ගාලා අපිට කහනවා තුවාලෙන් ටිකක් දානවා. හිතුන ගමන් නහය හාරනවා. හිතුන ගමන් හචිස් කියලා දානවා. ඒක වෙලාවට එය බොරුවට අපිට පේන්න අත් දෙකෙන් දැහි අඬුවෙන් එයා පාන් ගෙඩි අල්ලලා දුන්නට එයා ඔක්කොම අල්ලන්නේ අතින්. ඔයා හිතනවද ත්‍රිවිල් එක ඇතුළට පනිස් ගෙඩියක් වැටුනොත් එයා දැහි අඬුවෙන් අනේක විසික් කරයි කියලා? දැන් ඔයාලා ගෙදර මොකක් හරි එකක් බිම් වැටුනොත් ඔයාලා විසික් කරනවා. හැබැයි යාලා පිස්සුද? ඒක අරගෙන ටක් ගාලා අනිත් පැත්තට දානවා. S දෙකෙන් දැක්කේ වගේ කියන්නේ. හරි. එතකොට ඔන්න ඒ විදියට මෙයා මේ ගෙනාපු අමුද්‍රව්‍ය ටික යම් ක්‍රියාවලියකට ලක් කරනවා. යම් ක්‍රියාවලියකට ලක් කරනවා. හරිද? යම් ක්‍රියාවලියකට ලක් කරනවා. අපි ඒකට කියනවා පරිවර්තන ක්‍රියාවලිය. එතකොට මේ අවුරුදු 30ක් 40ක් 50ක් වයස ඇති පුද්ගලයෙක් මේ පරිවර්තන ක්‍රියාවලිය කරන්නේ එහෙන් අඹරනවා මෙහෙන් අඹරනවා. එයා නිකං කරයිද? නෑ. එයා සල්ලි ගන්නවා. නේද?
එහෙනම් එයා සල්ලි ගන්නවා පරිවර්තනය කරනකොට තව මොනවද ඕන වෙන්නේ? අච්චු ඕනි වෙනවා අච්චු අර පාන් දාන්න තැටි ඒ වගේ දේවල් ඕන වෙනවනේ. එහෙනම් එතනදී මේ මිලදී ගත්තු අමුද්‍රව්‍ය ටිකට අදාළ පිරිවැය ගැනුම් පිරිවැය වුණාට එම ගැනුම් ක්‍රියාවලියකට භාජනය කරනවා පරිවර්තන කියලා ඒ වෙනුවෙන් යනවා අපිට පරිවර්තන පිරිවැය පරිවර්තන පිරිවැය කියලා එකක් අපිට ඒ වෙනුවෙන් වැය වෙනවා. ඔන්න මිලදී ගත්ත ගැනුම් ටික ඒකට අදාළ පිරිවැය ගැනුම් පිරිවැය ඒක පරිවර්තනය කරන්න ඕනි පාන් ගෙඩියක් බවට ඒ වෙනුවෙන් යනවා පරිවර්තන පිරිවැය. පරිවර්තන පිරිවැය. ඊට පස්සේ සහ අමුද්‍රව්‍ය අනෙකුත් පිරිවැයන් අපිට රැස් වෙනවා. මොනවාද? ඔයා දන්නවද මේ පරිවර්තනය කරපු කේක් ගෙඩිය තියෙනවා. ඔයා දන්නවා චූම්පාන් එකේ කේක් මිශ්‍රි පාන් තියෙනවා. චූම්පාන් එකේ පාන් ගෙඩිය මෙහෙම තියෙනවා. එයාලා කියනවා මේ පාන් ගෙඩිය රුපියල් 60යි. එයාලා කියනවා පාන් ගෙඩිය 60යි. නිකමට වගේ ඔයාගෙන් අහනවා පාන් ගෙඩිය කපලා දෙන්නද? පාන් ගෙඩිය කපලා දෙන්නද? ඔයා කියනවා වැරදිලා. ඔයා හිතන්නේ පාන් ගෙඩිය කපලා දෙන්නද කියලා අහන්නේ මේ නිකන් කියලා. නිකන්. මොන පිස්සුද? ඔයාගේ අම්මගේ තාත්තගේ දීපල නෙමෙයිනේ. ඔයාලා නිකන් දෙයිද එයා? එයා කරන වැඩේ මොකද්ද? ඔයාට ඔව් කියන්න සලස්වලා ඔයාගෙන් තව රුපියල් 10ක් කඩා ගන්නවා. එයා කියනවා මහත්තයා 70යි ගන්න. ඔයා බලනවා යකෝ 60ක් කිව්ව එක දැන් 70. කරන්න දෙයක් නෑ 70ක් දෙන්න. එහෙනම් පරිවර්තනය කළා පාන් ගෙඩියක් බවට පාන් ගෙඩිය තවත් අලුත් දෙයක් බවට පරිවර්තනය කරා. ඒක පාන් ගෙඩිය පෙති වශයෙන් කැපුවා. පෙති වශයෙන් කපනවා කියලා කියන්නේ ඒක ඔයාට අවශ්‍ය නම් විතරයි කරන්නේ. ඒ කියන්නේ ඒක අනිවාර්ය පිරිවැයක් නෙමෙයි නිකම් අමතර පිරිවැයක් නේද? එහෙනම් පරිවර්තන පිරිවැයට අමතරව තියෙනවා අමතර පිරිවැය. එහෙනම් අමතර කියන්නේ අනෙකුත් කියන එක. අනෙකුත්. මෙහෙම හිතන්න තව එකක්. මෙහෙම හිතන්න. අපේ ව්‍යාපාරයට ගෙනාව රෙදි ගෙනාවා. රෙදි ගෙනාවා. දෙක ඒ රෙදි මහන්න ප්ලෑන් කරා. හරි මෙන්න මේ කට්ටිය මේ මෙහෙම මහනවා. මේ කට්ටිය කොලර්ස් මහනවා. මේ කට්ටිය අත් මහනවා. මේ කට්ටිය උඩ කොටස මහනවා. මේ කට්ටිය යට කොටස මහනවා. එහෙම කියලා ප්ලෑන් කරා. හැබැයි ගැනුම් කරපු පිරිවැය ඒක පරිවර්තනය කරනකොට මහන මැෂින් කට්ටියගේ පිරිවැය තියෙනවා. හැබැයි ඒකේ මෝස්තරය හදන්න ඕනේ. ඒකේ මෝස්තරය කොහොමද මේ කලිසම මේ ෂර්ට් එක මේ බ්ලවුස් එක මේ ගවුම මේ සාරිය මේ හැට් එක කොහොමද එන්නේ කියලා මෝස්තරයක් නිර්මාණය කරන්න ඕනේ. එහෙනම් අන්නේ මෝස්තරය කියන්නේ මෙන්න මේ වෙන පිරිවැයක්. අනෙකුත් පිරිවැයක්. ඒ කියන්නේ අමතරව දරන්න ඕනි පිරිවැයක්. මෝස්තරය. කෑම පෙට්ටියේ ලාංඡනය ගහලා එවනවා. ඒක අමතර පිරිවැයක්. අමතර. ඇයි? ලාංඡනය ගහන එක අනිවාර්යද? නෑ, අනිවාර්ය නෑ. නමුත් ලාංඡනය ගහලා එවන පොඩ ලස්සනයි. දැන් හිතන්න ගවුමක් මහන්න පුළුවන් අපිට මෙහෙම. මෙහෙම මහන්නත් පුළුවන්. ඒක වෙනස් වෙන්නේ මෝස්තරය අනුව. එතකොට ඒක විදිහක් කියලා නෑනේ මහන්නේ මෙහෙමයි කියලා. අපිට ඕනි විදිහකට මහන්න පුළුවන්. හැබැයි අමතර පිරිවැයක් කරනවා අලුත් මෝස්තරයක් කරගන්න. එහෙනම් ඒකට අදාළව බිහි වෙනවා අමතර පිරිවැය. ඒවත් අනෙකුත් පිරිවැය. එහෙනම් ඒ විදිහට මෙන්න මේ අපි මිලදී ගන්නා යම් ගැනුමක් සම්බන්ධයෙන් අපි මිලදී ගන්නා තොගයක් සම්බන්ධයෙන් අපි මිලදී ගන්නා ගැනුමක් සම්බන්ධයෙන් ඇති වෙන්න පුළුවන් පිරිවැය වර්ග තුනයි. එකක් ගැනුම් පිරිවැය, පරිවර්තන පිරිවැය සහ අමතර පිරිවැය. එහෙනම් ඔන්න ඒක තමයි ඔය පළවෙනි පිටුවේදී ඔයගොල්ලන්ට පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට ඉදිරියට යමු. ඒකෙදි කියනවා
අංක 3 අංක 3 කියනවා හරි අංක 3ට යන කලින් චුට්ටක් ওই ටික බලන්න මම කිව්ව ටික ටියුට් එකේ තියෙනවද මේ ටියුට් එක දුන්නට කියවගත්තු නැති කට්ටිය ඉන්නවා කොහොමද කියලා පොඩ්ඩක් බලන්න චුට්ටක් කියන්න චුට්ටක් කියන්න බලාගන්න තප්පර විනාඩි දෙකක් බලාගන්න හරි ඔන්න එහෙනම් අපි ඒ විදිහට ඒ ටික පැහැදිලි කරා ඊළඟට තියෙනවා මොකක්ද මේ ශුද්ධ උපලබ්ධිය එතකොට 3 සහ 4 3 සහ 4 සහ 5 මම දැන් පැහැදිලි කරනවා 3 4 5 මම එකම උදාහරණයකින් පැහැදිලි කරනවා හොඳට අහගන්න 3 4 5 මම පැහැදිලි කරනවා ඕගොල්ලන්ට ගණන් කරද්දි ටක් ගාලා තේරුම් ගන්න ඕනේ ඒක නිසා පැහැදිලිව අහගන්න මොකක්ද මේ කියන්නේ කියලා ඔයා හිතන්න ඔයා අද මේ අද මිලදී ගන්නවා ඔයා පාන් ඔයා කරන්නේ බේකරියක් ඔයාට අයිති බේකරියක් ඔයා බේකරියක පාන් හදනවා ඔයා ඇවිල්ලා බේකරියක් වුණාම බේකරියක් කරන කෙනෙක් මහතයි ඔයා දැකලා ඇති බේකරියක් කරන හැම මිනිස්සයම මහතයි ඇයි පුළුවන් තරම් බේකරියේ තියෙන පාන් ගිරලා එයා මහත් වෙලා ඔයා කරන්නේ බේකරියක් එතකොට බේකරිය ඔයා හදන්නේ පාන් හදනවා එතකොට ඔයා පාන් වලට අදාළ පාන් පිටි ගන්නවා අද පාන් පිටි ඔයා ගන්න රුපියල් 10000 ඔයා හිතන්නේ 5000ක් දීලා ගන්නවා පාන් පිටි ගන්නවා රුපියල් 5000ක් දීලා පාන් පිටි ගන්නවා රුපියල් 5000ක් දීලා එතකොට ඔයා කියනවා මම පාන් පිටි වෙනුවෙන් රුපියල් 5000ක පිරිවැයක් දැරුවා කියලා කියනවා පිරිවැය පාම් පිටි වලට අදාළ පිරිවැය රුපියල් 5000යි පාම් පිටි වලට අදාළ පිරිවැය රුපියල් 5000යි නේ පාම් පිටි වලට අදාළ පිරිවැය රුපියල් 5000යි පාම් පිටි වලට අදාළ පිරිවැය රුපියල් 5000යි හරි පාම් පිටි වලට අදාළ පිරිවැය රුපියල් 5000යි ඒක හරි එතකොට මේ පාම් පිටි ටික අද ඔයා ගත්තේ 5000කට ඔයා මේක හෙට මිල කරන්නෙත් හෙට ඔයා මේක පොතේ ලියන්නෙත් මම 5000කට ගත්තු පාම් පිටි කියලා හැබැයි ගෙනුම් කරණය කියනවා උඹ පාම් පිටි ගත්තට රුපියල් 5000ක් දීලා උඹ ගත්තේ අද හැබැයි ඇත්තටම පොඩ්ඩක් කල්පනා කරපන් අද ගත්තු පාම් පිටි ටික හෙට වෙද්දි පුස් කන්න පුළුවන් චුට්ටක් හරි නරක් වෙන්න පුළුවන් පොඩ්ඩක් හරි තෙත අල්ලන්න පුළුවන් පොඩ්ඩක් හරි හෙට වෙද්දි ඔබ ගත්තු පාම් පිටි ටික හෙට වෙද්දි මොකක්ම හරි වෙන්න පුළුවන් ඔබ ගත්තු පාම් පිටි ටික හෙට වෙද්දි මොකක්ම හරි වෙන්න පුළුවන් ඒක නිසා පොඩ්ඩක් බලපන් ඒකේ ඇත්තටම හෙට වෙද්දි වටිනාකම 5000ම තියේයිද ඔයා කියනවා ඔව් බං මුකුත් උනේ නැහැ මොකද තෙත අල්ලන්න උනේ නැහැ මම මේක දැම්මේ අපේ ෆ්‍රිජ් එකේ ඒක ෆ්‍රිජ් එකේ දාලා මම අවශ්‍ය ශීතකරණයේ අදාළ උෂ්ණත්වයට තිබ්බා අපේ ගවඩාවේ දැන් මේ අවුලක් නැහැ අදාළ උෂ්ණත්වයට තිබ්බා එහෙනම් ඔයා කියනවා හරි මම මේකේ මිල නියම කරන්නේ පිරිවැයටම තමයි මම මේකේ මිල නියම කරන්නේ පොත්වල ලියන්නේ පිරිවැයටම තමයි දැන් ඔයා හිතුවා ගැටලුවක් නැහැ කියලා හැබැයි ගැටලුවක් නැහැ කිව්වට නැතුවමත් නොවේ නේද ගැටලුවක් නැහැ කිව්වට නැතුවමත් නොවේ ගැටලුවක් තියෙනවා ගැටලුවක් නැහැ කිව්වට ගැටලුවක් නැතුවමත් නොවේ ගැටලුවක් තියෙනවා ඔයා කියනවා ඔව් බං මම නොදැනුවත්වම අනිද්දා
මම නොදැනුවත්වම අනිද්දා දවසේදී මෙන්න මේ මගේ තොගය පොඩ්ඩක් පුස් කාලා තිබ්බා. මචං මගේ තොගය පොඩ්ඩක් පුස් කාලා තිබ්බා. ඊට පස්සේ එයා කියනවා එහෙනම් හරි හරිය. එහෙනම් දැන් ওই ඔබගේ තොගය රුපියල් 5000ක්ම වටින්නේ නෑනේ බං. ඔබගේ තොගය රුපියල් 5000ක්ම වටින්නේ නෑනේ. මං ඕක පාම් පිටි වලින් නැතුව ඔයාට තවත් උදාහරණයකට දෙන්න. පාම් පිටි වලින් නැතුව තවත් උදාහරණයකට දෙන්නම්. ඉන්න. ඔයාලට පාම් පිටි කියන උදාහරණෙත් එක්ක තේරෙන්නේ. මං ලස්සන උදාහරණයකට දෙන්න. බලන්න මෙන්න මේ වගේ එකක්. ඔන්න අද ඔයා ගන්නවා කඩේට ගිහිලා රුපියල් 10000ක් දීලා 10000ක් දීලා ගන්නවා 11 Pro එකක්. 11 Pro එකක් ගන්නවා. Apple කෑල්ලක් 11 Pro කියන ෆෝන් එක ඔයාලා දන්නවා Apple කෑල්ලක් ගන්නවා රුපියල් 10000ක් දීලා. හෙට වෙද්දී ඔයා කියනවා නෑනේ මගේ ෆෝන් එක 11000ම තමයි මම මේක හෙට වික්කත් විකුණන්නේ 11000ක් තමයි. 750ක් අඩු නෑ. 750ක් අඩු නෑ කියලා ඔයා කියනවා. මං අද ගත්තා රුපියල් 10000කට ෆෝන් එක හෙට විකුණන්නේ 10000කටම තමයි 750ක් අඩු නෑ. 750ක් අඩු නෑ. හැබැයි ඔන්න ඔයාගේ කරුණාකාරකමට ඔයාගේ තියෙන අසුබ වෙලාවට ඔයා ෆෝන් එකේ මේ Apple කෑල්ල පෙන්වන්න ගිහිල්ලා මේ පැත්ත හරවගෙන ෆෝන් එකෙන් කතා කරන්න ගිහලා වැටෙනවා. ෆෝන් එක වැටුණ ගමන් ෆෝන් එකේ ඉරක් යනවා. අන්න ෆෝන් එකට යම් ඩැමේජ් එකක් වුණා. ෆෝන් එකට යම් ඩැමේජ් එකක් වුණා. හානියක් වුණා. දැන් හානියක් වෙච්ච නිසා මේ ෆෝන් එක රුපියල් 10000කටම මිල නියම කරන්න පුළුවන්ද? ඔයාට මේ ෆෝන් එක ගන්න පිරිවැය 10000ක් ගියාට ඔයාට මේ ෆෝන් එක ගන්න රුපියල් 10000ක් ගියාට ඔයාට මේ ෆෝන් එක ගන්න රුපියල් 10000ක් ගියාට ඔයාට මේ ෆෝන් එක ගන්න රුපියල් 10000ක් ගියාට දැන් ඔයාට මේ ෆෝන් එක අනිද්දා වෙද්දී විකුණන්න හිතුනොත් 10000ටම විකුණන්න පුළුවන්ද? බෑ. ඇයි? ෆෝන් එකේ ඉරක් ගිහිල්ලා. එහෙනම් දැන් ඔයාට විකුණන්න වෙන්නේ ඊට වඩා අඩු වටිනාකමකට 8500කට 8500කට ඔයාට විකුණන්න වෙන්නේ. 8500කට විකුණන්න වෙන්නේ. හෝ 8500කට විකුණන්න වෙන්නේ. හෝ ඔයා 8500කට දැන් ඔයාට මේ තියෙන එක කිසිදු මුකුත්ම අලුත් වැඩියාවක් නොකර ඔයාට විකුණන්න පුළුවන් 8500කට. පැහැදිලිව මුල ඉඳන් අහගන්න නැත්තම් තේරෙන්නේ නැහැ. ඔයා රුපියල් 10000කට ගත්තු ෆෝන් එකේ පිරිවැය 10000යි. නමුත් ෆෝන් එක බිම් වැටෙච්ච නිසා ඒක ඉරක් ගියා. දැන් ඔයාට මේ ෆෝන් එක ඇත්තටම විකුණන්න පුළුවන් 8500කට. ඒක එකක්. 8500කට විකුණන්න පුළුවන් වෙන එක එකක්. එතකොට ඔයා මේ මිලදී ගත්තු ෆෝන් එක රුපියල් 8500කට විකුණන්න පුළුවන් කියන්නේ පිරිවැය හැර එයට අලුත් වටිනාකමක් එකතු වෙනවා නම් පිරිවැය හැර එයට අලුත් වටිනාකමක් හඳුන්වනවා නම් 10000 කියලා නෙමෙයි දැන් ෆෝන් එක අපි කියන්නේ ෆෝන් එක 8500යි. හරි බම් මං ගාව ෆෝන් එකක් තියෙනවා 8500යි. ඔබ ගන්නවද? එහෙනම් මේ පිරිවැයට අමතරව ඒකෙන් ඇත්තටම ඇත්ත මිල කියන්නේ ෆෝන් එක බිම වැටිච්ච නිසා දැන් ෆෝන් එකේ ඇත්ත මිල. අන්න ෆෝන් එකේ දැන් ඇත්ත මිලට අපි කියනවා නම ශුද්ධ උපලබ්ධි අගය. ශුද්ධ උපලබ්ධි අගය කියන්නේ මොකක්ද? ශුද්ධ උපලබ්ධි අගය කියලා කියන්නේ ශුද්ධ කියලා කියන්නේ ඇත්තටම උපලබ්ධි කියලා කියන්නේ ලබා ගන්න පුළුවන් අගය. ශුද්ධ උපලබ්ධිය කියන්නේ ඇත්තටම ලබා ගන්න පුළුවන් අගය. ඒ කියන්නේ පිරිවැය 10000ක් වුණාට ඔයා ගැතෙන් ෆෝන් එක බිම් වැටිච්ච නිසා ඌ කිව්වා මට මේ ගානට ෆෝන් එක ගන්න බෑ බං. ඕන්නම් ඔබට 8500ක් දෙන්න. අන්න දැක්කද? ඇත්තටම මිලදී ගන්න පුළුවන් අගය. ඇත්තටම මිලදී ගන්න පුළුවන් අගය නැත්තම් ඒක විකුණන්න පුළුවන් අගය තමයි අපි කියන්නේ ශුද්ධ උපලබ්ධි අගය. එහෙනම් ව්‍යාපාරයේ පිරිවැයට අමතරව ඒකට අලුත් නමක් දෙන්න පුළුවන් ශුද්ධ උපලබ්ධි අගය කියලා. එතකොට එහෙම දෙයක් වෙන්නේ
ව්‍යාපාරයේ තියෙන තොගය යම් හානියකට ලක් වුණොත් තමයි. යම් හානියකට ලක් වුණොත් තමයි. හානිය කියන්නේ මොකක්ද? තොග නරක් වීමට පටන් ගැනීම, කල්ලිකුත් වීමට පටන් ගැනීම, වර්ණය වෙනස් වීමට පටන් ගැනීම, paludu වීම, ඉරීම, පොඩි වීම, තැලීම, අන්න මේ වෙනස් මෙම දේවල් නිසා තමයි අපි කියන්නේ සුද්ධ උපලබ්ධියයක් හට ගන්නවා. එතකොට මේ සුද්ධ උපලබ්ධියගේ ඔයා හිතනවා ඇති මෙතන අඩුයි. මෙතන 10,000ට වඩා අඩුයි. එතකොට මෙහෙම දෙයක් වෙන්න බැරිද? දැන් ඔයාගේ අතින් මේ 10,000ක ෆෝන් එක ඉරක් ගියානේ. ඔයා කරන වැඩේ මොකද්ද දන්නවද? ඒකට රුපියල් 5,000 6,000ක් දාලා තව රුපියල් 10,000ක් දරලා මේ ෆෝන් එක රෙපෙයා කරලා නවීකරණය කරලා ෆෝන් එක නවීකරණය කරලා ඔයා මේ ෆෝන් එක විකුණනවා රුපියල් 35,000කට. ඒකට කියන්නේ ඇත්ත වශයෙන්ම උපලබ්ධි කරගත හැකි අගය. ඒකට කියන්නේ සුද්ධ උපලබ්ධියගේම තමයි. හැබැයි ඒ අගය ටිකක් වැඩි. ඒ අගේ වැඩි වුණේ එක් හේතුවක් මොකක්ද? නවීකරණයක් කරපු නිසා. එහෙනම් ව්‍යාපාරය විසින් මිලදී ගන්නා වූ තොගයක අගය වෙනස් වෙන්න පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. එසේ අගය වෙනස් වේ නම් අපි එය හඳුන්වන්නේ සුද්ධ උපලබ්ධි අගයක් කියලා. කෙසේ නමුත් කොහෙන් ගියත් පිරිවැය හඳුන්වන්නේ පිරිවැය කියලා. එතකොට ව්‍යාපාරයක් කියනවා උඹ තොග මිලදී ගත්තේ රුපියල් 10,000කටනේ. උඹ තොගය මිලදී ගත්තේ 10,000කට නම් උඹේ පොත්වල ගැනුම් පිරිවැය කියලා දාපන් 10,000ක්. උඹේ පොත්වල දාපන් ගැනුම් පිරිවැය කියලා 10,000ක්. එක වෙන දේවල් දාන්න එපා. උඹ රුපියල් 10,000කට නම් තොගය මිලදී ගත්තේ දාපන් ගැනුම් පිරිවැය කියලා 10,000ක්. ඊට පස්සේ කියනවා උඹ දැන් උඹගේ තොගය 10,000ක් පිරිවැයට දැම්මා මිලදී ගත්තයි කියලා. අන්න උඹ ගැනුම් පිරිවැයට දාපන් හැමතිස්සෙම පිරිවැය. ගැනුම් වලට දාපන් පිරිවැය කියලා කියනවා 10,000. හැබැයි උඹ අවසාන තොගය කියලා. උඹ පටලව ගන්න එපා. උඹ අවසාන තොගය කියලා වත්කම ලෙස පටලව ගන්න නැතුව මෙන්න මේ සුද්ධ උපලබ්ධියගේ හෝ මෙන්න මේ පිරිවැය හෝ දෙකෙන් වඩා අඩු වගේ දාපන්. අපිට කියනවා උඹ පිරිවැය දාපන් ගැනුම් වලට ප්‍රශ්නයක් නෑ. හැබැයි උඹ අවසාන තොගය වත්කම කියලා ලියනකොට පිරිවැය හෝ සුද්ධ උපලබ්ධියගේ යන දෙකින් වඩා අඩු වගේ දාපන්. එහෙනම් පිරිවැය හෝ සුද්ධ උපලබ්ධි අගය පිරිවැය හෝ සුද්ධ උපලබ්ධියගෙන් වඩා අඩු අගය
වඩා අඩු අගය වඩා අඩු අගය තමයි උඹ අවසාන තොගය කියලා ලියන්න ඕන. එහෙනම් උඹ හදිස්සියවත් මේ ගානට අනුව උඹ හදිස්සියවත් මේ ගානට අනුව ලිව්වොත් එහෙම පිරිවැය කියලා 10000ක් ලියපන්. පිරිවැය කියලා 10000ක් ලියපන්. ශුද්ධ උපලබ්ධියගේ 8500ක් වුණොත් උඹ අවසාන තොගයට දාන්නේ 8500යි කියලා. 8500යි කියලා. හරිද? ඇයි පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධියගෙන් වඩා අඩු වගේ නෙමේ අවසාන තොගයට එන්නේ. එහෙනම් පිරිවැය 10000යි ශුද්ධ උපලබ්ධියගේ 8500ක් නිසා එක දැම්මා. හැබැයි බැරි වෙලාවත් පිරිවැය 10000ක් නිසා පිරිවැයටමයි උඹගේ ශුද්ධ උපලබ්ධියගේ 35000ක් නම් ශුද්ධ උපලබ්ධියගේ 35000ක් නම් පටලව ගන්න එපා. ශුද්ධ උපලබ්ධියගේ 35000ක් නම් පිරිවැයත් එක්ක ඒක සංසන්දනය කළොත් වඩා අඩු අගය වෙන්නේ පිරිවැය වඩා අඩු අගය වෙන්නේ පිරිවැය. ඒක නිසා ඔබ අවසාන තොගය කියලා වඩා අඩු අගය හඳුනා ගනින්. ඒ කියන්නේ 10000 පිරිවැයටම දාපන්. 10000 පිරිවැයටම දාපන් කියලා කියනවා. අන්න. එහෙනම් ඒ විදිහට ව්‍යාපාරයක මෙන්න මේ මිලදී ගත්තු තොගය පිරිවැයක් ලෙසත් එය වර්තමානයේ එවත් අනාගතයේ විකිණිය හැකි අවස්ථාව යම් වෙනසකට භාජනය වුණොත් ශුද්ධ උපලබ්ධියක් ලෙසත් ගැනුම් වලට අදාළව පිරිවැය වාර්තා කිරීමත් ගැනුම් වලට අදාළව ගිණුම් වල පිරිවැය වාර්තා කිරීමත් සහ අවසාන තොගය තුල පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධියන වඩා අඩු වගේ වාර්තා කිරීමත් සිද්ධ වෙනවා. එතකොට ඒක තමයි ඔය දෙවැනි පිටුවේදී ඔයගොල්ලන්ට තුන්වෙනි කරුණ සහ හතරවෙනි කරුණ විදිහට කියලා තියෙන්නේ. ඊට පස්සේ පස්වෙනි කරුණේදී කියනවා මෙන්න මෙහෙම පිරිවැයද ශුද්ධ උපලබ්ධියකේදී කියලා ඔයා තෝරගන්නකොට ඔයා මගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් මෙන්න මෙහෙම. එතකොට අපි ගත්තොත් එහෙම ආපිකෝ එකේ කොහොමද ඔය තොගය පිරිවැයද ශුද්ධ උපලබ්ධියකේදී කියලා අපි හොයාගන්නේ. අන්න ඒකට අදාළව අපි අනුගමනය කරනවා ක්‍රම දෙකක්. අපි ඒකට අදාළව අනුගමනය කරනවා ක්‍රම දෙකක්. එකක් අයිටම් ක්‍රමය අනෙත් එක කාණ්ඩ ක්‍රමය. තොගය ගණනය කරන ආකාර දෙකයි. එකක් අයිටම් ක්‍රමය අනෙත් එක කාණ්ඩ ක්‍රමය. ඒ කියන්නේ තොගය ගණනය කිරීමක් කියලා කියන්නේ තොගය පිරිවැයේ සිට ශුද්ධ උපලබ්ධියගේ දක්වා කපා හරින ක්‍රම දෙකයි. එක යම් තාක් දුරටකට පැහැදිලි ඇති කපා හැරීම කියන වචනය එතරම්ම දැනට තේරුම් ගන්න ඕනේ නැහැ. අපි ගානක් කරලම කොහොමද මේක කරන්න කියලා තේරුම් ගමු. හරි? ඊළඟට තියෙනවා අංක 6 පිරිවැය සූත්‍ර. පිරිවැය සූත්‍ර කියලා කියන්නේ මේ තොගයේ පිරිවැය ගණනය කිරීම. තොගයේ පිරිවැය ගණනය කිරීම. එතකොට ඒකෙදි අපිට අදාළ වන්නේ විශේෂිත ව්‍යාපාරවල තොග. විශේෂිත ව්‍යාපාර කියලා කියන්නේ හිතන්න ඔයා යනවා ආපිකෝ එකට. ආපිකෝ එකේ ඔයා යනවා සෙන්ට් එකක් ගන්න. ඔයා ඔය සෙන්ට් එක මොකද්ද කරන්නේ? ස්ප්‍රේ කරගන්නවා පොඩ්ඩක්. ගහලා බලන්න. සුවඳයි. ඔයා සෙන්ට් එක ගන්නේ නැහැ. ඔයා යනවා යන්න. එතකොට ඔයාට නොමිලේ සෙන්ට් එකක් වැදුනා. ප්‍රශ්නයක් නැහැ. ඔයා ගියා. ඒක අවුලක් නැහැ. යාළුවට පාඩුවක් නැහැ. ඔයා යනවා ආපිකෝ එකට. ගන්නවා කෝපයක්. කෝපය වගේ තින් වැටෙනවා රුපියල් 300යි. ගැටලුවක් නැහැ. එතකොට මැනේජර් කියනවා හරි ගැටලුවක් නැහැ රුපියල් 300ක් නේ ඔක මොකක්ද කියලා කියනවා. හැබැයි ඔයා යනවා කෞතුකාගාරයට. කෞතුකාගාරයට ගිහිල්ලා ඔයා දැකලා ඇති ෆිල්ම් වල දැකලා ඇති ඩයිනෝසර් ඇවිල්ලා කෞතුකාගාරේ ඉන්නවා. ඔයා දන්නවද ඩයිනෝසර් කෙනෙක්ගේ ෆොසිල් අර
තියෙන ඇට කට්ටක් කොච්චර වටිනවද? බිලියන ට්‍රිලියන ගණන්. හිතන්න යම් වෙලාවකින් යම් විදිහකින් ඔය තිබ්බ ඇට කට්ටක් මොකක් හරි පය වැදිලා මුළු ඩයිනෝසර්ම බිම වැටුනොත් මිලියන කීයක් පාඩු වෙයිද? එතකොට එයාලා ඔයාට කියයිද අනේ කමක් නෑ ඒක රුපියල් 300ක කෝප්පයක් වගේම තමයි කියලා කියයිද? නෑ, එහෙම කියන්නේ නෑනේ. ඔයාට මරවලා හරි වගේ ලක්ෂ 300 මිලියන 300ම ගන්න. එහෙනම් අපේ ලෝකය තුල තියෙන භාණ්ඩ වර්ග දෙකයි. එකක් විශේෂිත ව්‍යාපාර කෞතුක භාණ්ඩ දියමන්ති, ඒ කියන්නේ ඒවා අධික වටිනාකමකින් යුක්තයි, අධික මිල අධිකයි. එනම් කෞතුක භාණ්ඩ දියමන්ති කියන්නේ ස්වර්ණාභරණ, ප්‍රදර්ශනාත්මක භාණ්ඩ ඒ කියන්නේ චිත්‍ර ඔය කියන්නේ මොනවද චිත්‍ර මේ එකක් තියෙනවා කියලා ඒ වල චිත්‍ර ගන්න මිලදී ගන්න. ඔයා හිතන්න ඔය සමහර චිත්‍ර තියෙනවා තින්ත ඩොට් විතරයි. හැබැයි ඒකේ තියෙන අර්ථය වැඩි. ඒව වලට ගෙවනවා මිලියන ගණන් ගෙවනවා. මිලියන ගණන්. හරි? අපි හිතන්නේ අපෝ ඩොට් එකක් කරනවා මොකක්ද මේ? නමුත් එක් චිත්‍රයක්. සහ අනෙකුත් වෙළඳ ආයතනවල තොගය මනින්නේ කොහොමද දන්නවද? සවංගයට 15යි, ලක්ස් 20යි, මයිලෝ පැකට් 20යි, පරණ මයිලෝ පැකට් 10යි, අලුත් මයිලෝ පැකට් 15යි කොහොම? අන්න දැක්කද? ඔක්කොම සවංගයට 20යි, ඔක්කොම කීරි පැකට් 50යි, ඔක්කොම ෂැම්පෝ පැකට් 50යි. දැක්කද? තනිව කියනවා සන්ලයිට් මෙච්චරයි, ලක්ස් මෙච්චරයි, බේබි සබන් මෙච්චරයි. ඒ වගේම කියනවා පොදුවේ කියනවා සබන් කැට ඔක්කොම මෙච්චරයි කියලා. දැක්කද? එහෙනම් මෙන්න මේ විදිහට තොගය ගණනය කරන එක තමයි අපි කරන්නේ. අපි විශේෂිත ව්‍යාපාරවල තොගය ගණන් කරන්න යන්නේ නැහැ. ඒවා අපිට අහන්නේ නැහැ. අපෙන් අහන්නේ මෙන්න මේ චුට්ටි සිල්ලර කඩේ හන්දියේ සිරිපාල මාමගේ හන්දියේ සාමෙන්ටිගේ කඩේ තොගය ගණනය කරන්න. තොගය ගණනය කරන්නයි අපි අහන්නේ. එහෙනම් ඒක තමයි අපිට අදාළ වන්නේ. සහ අවසාන වශයෙන් කියනවා අපි ගිණුම් පොත්පත් සකස් කරනකොට මේ තොගය කියන එක සකස් කරන්නේ කොහොමද? තොගය හඳුනාගන්නේ කොහොමද? තොගය පොත්වල වාර්තා කරන්නේ කොහොමද? තොග මිලදී ගත්තේ කොහෙන්ද? තොගය හානි වුණා නම් හානි වුණේ කොච්චරක්ද? තොගය හානි වෙලා විසි කරා නම් කොච්චරක් විසි කරාද? මෙන්න මේ වගේ දේවල් කියනවා. එහෙනම් මෙන්න මේ වගේ දේවල් අපිට කියනවා නම් එවැනි කරපු තොගයක් සම්බන්ධයෙන් කරපු සියලුම දේවල් ඔයා තොගය හඳුනා ගැනීමේදී තොගයට කරපු සියලුම කෙනෙහිලිකම් සියලුම දේවල් පොත්වල ඉදිරිපත් කරන්න ඕනි, ලියන්න ඕනි. මම මෙන්න මේ කෙනෙහිලිකම් කරා, මම මෙන්න මේවා කරා කියලා ලියන්න ඕනි. අන්න ඒක තමයි අංක 7න් කියන්නේ තොග සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් හෙවත් අනාවරණයන් කියලා. එනම් ඒකත් හරි. දැන් ටක් ගාලා ඒ ටික පොඩ්ඩක් බලා ගන්න. අපි ඊට පස්සේ යනවා අපේ ප්‍රශ්න වලට. ප්‍රශ්නාංක 162න් පස්සේ අපි යන් ටක් ගාලා අපේ පාඩමට ප්‍රශ්න වලට යන්න. ටක් ගාලා කියව ගන්න. එන්න ප්‍රශ්න වලට ප්‍රශ්නාංක 162 ලියන්න පොතේ පාඩමේ නම තොග හා සම්බන්ධ ගිණුම් කරණය කියලා ලියලා වරහන් ඇතුලේ LKS 2 ප්‍රමිතිය හරි LKS 2 ප්‍රමිතිය
ඊට පස්සේ ඒක යටතේ ගන්න වම් අත පැත්තෙන් ඒක යටතේ ගන්න වම් අත පැත්තෙන් ඒක යටතේ ගන්න වම් අත පැත්තෙන් ප්‍රශ්නාංක 162 ඒක යටතේ ගන්න වම් අත පැත්තෙන් ප්‍රශ්නාංක 162 ඒක යටතේ ගන්න වම් අත පැත්තෙන් ප්‍රශ්නාංක 162 ඒක යටතේ වම් අත පැත්තෙන් ගන්න ප්‍රශ්නාංක 162 ඒක යටතේ වම් අත පැත්තෙන් ගන්න ප්‍රශ්නාංක 162 හරි ප්‍රශ්නාංක 162 අංක 1 අපෙන් අහනවා ව්‍යාපාරයකට තොගය වඩාත් වැදගත් වීමට හේතුව මම ඔයාලට පාඩම පටන් ගත්තෙම තොගේ වැදගත්කම කියලා දීලා තොගය නැත්තම් මම කිව්වා ව්‍යාපාරයක් මේ ලෝකයේ නැහැ තොගය නැත්තම් විකුණුම් නැහැ කිව්වා විකුණුම් නැත්තම් ලාභය නැහැ කිව්වා ලාභය නැත්තම් ව්‍යාපාරයක් නැහැ කිව්වා ව්‍යාපාරයක් නැත්තම් මුකුත් නැහැ කියලා මම පැහැදිලි කරා මතක ඇති එහෙනම් ලියන්න තොගය සහ ලාභය අතර ලියන්න තොගය සහ ලාභය අතර තොගය සහ ලාභය අතර ඍජු සම්බන්ධතාවයක් පවතී 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 එහෙයින් තොගය වැඩි වුවහොත් තොගය වැඩි වුවහොත් ඒ කියන්නේ වැඩියෙන් කරණය වුණොත් තොගය වැඩි වුවහොත් තොගය වැඩි වුවහොත් ලාභය වැඩියෙන්ද තොගය වැඩි වුවහොත් ලාභය වැඩියෙන්ද ලාභය වැඩියෙන්ද තොගය අඩු වුවහොත් ලාභය අඩුවෙන්ද 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 වීම නිසා ව්‍යාපාරයේ සත්‍ය ලාභයට බලපෑමක් වීම නිසා ව්‍යාපාරයේ සත්‍ය ලාභයට බලපෑමක් වීම 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 ඊළඟට තව එකක් ලියන්න ඒකට තව එකක් ලියන්න ඒකට තව එකක් ලියන්න
තොගය යනු වත්කමක් නිසා 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 තොගය වැරදියට ආගණනය වීමෙන් 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 ව්‍යාපාරයේ තොගය වැරදියට ආගණනය වීමෙන් ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු ද වැරදි විය හැක ලියන්න තව එකක් ලියන්න තොගය සමහර ව්‍යාපාර අඛණ්ඩ කාල පරිච්ඡේදයක් පුරා 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 පවත්වා නොගන්නා බැවින් 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 වැරදි වංචා දූෂණ සිදුවිය හැක වැරදි වංචා දූෂණ සිදුවිය හැක වැරදි වංචා දූෂණ විය හැක වැරදි වංචා දූෂණ විය හැක ප්‍රශ්න අංක 1 ඉවරයි
ප්‍රශ්නාංක 2 තොග වර්ග 3 නම් කරන්න. මතකටද මම තොග වර්ග 3ක් පැහැදිලි කළා මේ මුලදිම. තොගය නිමි නොනිමි අමු ද්‍රව්‍ය. නිමි නොනිමි අමු ද්‍රව්‍ය. නිමි තොගය ලියන්න ප්‍රශ්නාංකය 2 දාලා තරු ලකුණු දාලා ලියන්න. නිමි තොගය නොනිමි තොගය සහ අමුද්‍රව්‍ය තොගය. නිමි තොගය නොනිමි තොගය අමුද්‍රව්‍ය තොගය. හරි. ප්‍රශ්නාංක 3 තොග පිරිවැයේ සංයුක්ත උපපිරිවයන් 3 නම් කරන්න. 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 තොග පිරිවැයේ සංයුක්ත උපපිරිවයන් 3 කියලා කියන්නේ මොකක්ද මම පැහැදිලි කරා. තොගයක් ගත්තොත් ගැනුම් පිරිවැය, පරිවර්තන පිරිවැය සහ අනෙකුත් පිරිවැය කියලා. ගැනුම් පිරිවැය, පරිවර්තන පිරිවැය සහ අනෙකුත් පිරිවැය ලියන්න. 3 තරු දාලා ලියන්න. ගැනුම් පිරිවැය, පරිවර්තන පිරිවැය සහ අනෙකුත් පිරිවැය. අනෙකුත් පිරිවැය. ඊට පස්සේ අංක 4 අංක 4 තොග රීතිය දක්වන්න. 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 තොග රීතිය කිව්වේ තොග රීතිය කිව්වේ තොග රීතිය කිව්වේ පිරිවැය හෝ සුද්ධ උපලබ්ධියගෙන් වඩා අඩු අගය වාර්තා කිරීම නේද? ලියන්න ලියන්න. තොග රීතිය යනු තොගය අගය කරනු ලබන්නේ 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 පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධි අගය යන දෙකෙන් 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 වඩා අඩු අගයටය 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 වඩා අඩු අගයටය. එක ඊළඟට අංක 6 අංක 5 අපිට කියනවා ශුද්ධ උපලබ්ධි අගය නිර්වචනය කරන්න. ශුද්ධ උපලබ්ධි අගය නිර්වචනය කරන්න ලියන්න. ශුද්ධ උපලබ්ධි අගය යනු ශුද්ධ උපලබ්ධි අගය යනු ශුද්ධ උපලබ්ධි අගය යනු සාමාන්‍ය මෙහෙයුම් ක්‍රියාවලිය තුළ සාමාන්‍ය මෙහෙයුම් ක්‍රියාවලිය තුළ සාමාන්‍ය මෙහෙයුම් ක්‍රියාවලිය තුළ අලෙවි කිරීමෙන් ලබාගත හැකි යැයි
සාමාන්‍ය මෙහෙයුම් ක්‍රියාවලිය තුළ අලෙවි කිරීමෙන් ලබාගත හැකි යැයි. සාමාන්‍ය මෙහෙයුම් ක්‍රියාවලිය තුළ අලෙවි කිරීමෙන් ලබාගත හැකි යැයි. සාමාන්‍ය මෙහෙයුම් ක්‍රියාවලිය තුළ අලෙවි කිරීමෙන් ලබාගත හැකි යැයි. සාමාන්‍ය මෙහෙයුම් ක්‍රියාවලිය තුළ අලෙවි කිරීමෙන් ලබාගත හැකි යැයි. අපේක්ෂිත විකුණුම් මිලෙන් සාමාන්‍ය මෙහෙයුම් ක්‍රියාවලිය තුළ අලෙවි කිරීමෙන් ලබාගත හැකි යැයි අපේක්ෂිත විකුණුම් මිලෙන් 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 කමා එම තොගය අලෙවි කිරීමේදී එම තොගය අලෙවි කිරීමේදී එම තොගය අලෙවි කිරීමේදී එම තොගය අලෙවි කිරීමේදී තවදුරටත් සිදු කළ යුතු යැයි 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 අස්තමේන්තුගත වියදම් සහ අස්තමේන්තුගත වියදම් සහ විකුණුම් වියදම් 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 අඩු කළ පසු ලැබෙන අගයයි 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 හරි ප්‍රශ්නාංක 6 ප්‍රශ්නාංකය 6 අපිට කියනවා තොග පිරිවැය එහි ශුද්ධ උපලබ්ධි අගය දක්වා කපා හැරීමේ ක්‍රම දෙක නම් කරන්න. තොගයේ පිරිවැය ශුද්ධ උපලබ්ධි අගය දක්වා කපා හැරීමේ ක්‍රම දෙක නම් කරන්න. තොගයේ පිරිවැය ශුද්ධ උපලබ්ධි අගය දක්වා කපා හැරීමේ ක්‍රම දෙක නම් කරන්න. ලියන්න. අපි ඉස්සරහට පාඩමේදී ඉගෙන ගන්න ඕන ඔය දෙක තමයි. ලියන්න. අයිතම් ක්‍රමය මම අර කිව්වේ සන්ලයිට් කැටය සන්ලයිට් කැට ලක්ස් කැට ඒ වගේ කැට වෙනව
සහ පොදුවේ සබන් තොගය වෙනම අන්න එන අයිතම් ක්‍රමය සහ කාණ්ඩ ක්‍රමය 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 ඊළඟට ප්‍රශ්න අංක 7 තොග පිරිවැය මිල කිරීම සම්බන්ධයෙන් තොග පිරිවැය මිල කිරීම සම්බන්ධයෙන් ප්‍රමිතියේ නිර්දේශ කළ නිර්දේශිත පිරිවැය සූත්‍ර දෙක ප්‍රමිතිය විසින් කියනවා ඔයා මේ භාණ්ඩවල පිරිවැය ගණනය කරනවා නම් මේ භාණ්ඩවල පිරිවැය ගණනය කරනවා නම් මේ භාණ්ඩවල පිරිවැය ගණනය කරනවා නම් මෙන්න මේ විදියට කරන්න කියලා මොනවාද ඒ විදි දෙක ලියන්න ප්‍රශ්න අංක 7 ලියන්න පෙර ඇතුළු පෙරපිට ක්‍රමය පෙර ඇතුළු පෙරපිට ක්‍රමය පෙර ඇතුළු පෙරපිට ක්‍රමය ඒකට වරහණක් දාලා ලියන්න 54 54 54 54 ඊළඟ එක බරිත සාමාන්‍ය මිල ක්‍රමය බරිත සාමාන්‍ය මිල ක්‍රමය බරිත සාමාන්‍ය මිල ක්‍රමය ඔන්න ආයිමත් බලන්න තොග පිරිවැය මිල කිරීම සම්බන්ධයෙන් ප්‍රමිතියේ නිර්දේශිත පිරිවැය සූත්‍ර දෙක එක පෙර ඇතුළු පෙරපිට ක්‍රමය එක 54 first in first out FIFO ඊළඟ එක බරිත සාමාන්‍ය මිල ක්‍රමය බරිත සාමාන්‍ය මිල ක්‍රමය WAC බරිතද හරිතදයි එතන තියෙන්නේ බරිත බයන්න මහබ්‍රාණ බයන්න බරිත සාමාන්‍ය මිල ක්‍රමය WAC weight average cost weight W කියන්නේ weight average cost හරි ඊළඟට අපෙන් අහනවා තොගයක පිරිවැය එහි ශුද්ධ උපලබ්ධියගේ දක්වා තොගයක පිරිවැය එහි ශුද්ධ උපලබ්ධියගේ දක්වා අඩු විය හැකි අවස්ථා තොගයක පිරිවැය ශුද්ධ උපලබ්ධියගේ දක්වා අඩු වෙන්න පුළුවන් අවස්ථා මොනවාද ඔය අහන්නේ ෆෝන් එකක් ගත්තොත් රුපියල් ලක්ෂයක් දීලා ඒ ෆෝන් එකේ අගේ අඩු වෙන්නේ කවර අවස්ථාවලදීද කියලා අහන්නේ ෆෝන් එකේ අගේ අඩු වෙන්නේ කවර අවස්ථාවලදීද කියලා අහන්නේ හරි ලියන්න 8ට ලියන්න තරු ලකුණු දාලා ලියන්න තොග නශ්‍ය වීමකට ලක් වුවහොත් 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 ඊළඟ එක තොග කල් ඉක්ුත් වීමට ආසන්න වන විට තොග කල් ඉක්ුත් වීමට ආසන්න වන විට තොග කල් නිකුත් වීමට ආසන්න වන විට
තොග කල් නිකුත් වීමට ආසන්න වන විට තොග කල් නිකුත් වීමට ආසන්න වන විට ඊළඟ ව්‍යාපාරික ප්‍රතිපත්තියක් ලෙස ව්‍යාපාරික ප්‍රතිපත්තියක් ලෙස ඇලයිරක් ව්‍යාපාරික උපයාමාර්ගයක් ලෙස ව්‍යාපාරික උපයාමාර්ගයක් ලෙස ව්‍යාපාරික උපයාමාර්ගයක් ලෙස ව්‍යාපාරික උපයාමාර්ගයක් ලෙස ව්‍යාපාරික උපාය මාර්ගයක් ලෙස ව්‍යාපාරික උපාය මාර්ගයක් ලෙස ව්‍යාපාරික උපාය මාර්ගයක් ලෙස මිල පහත හෙලීමට කටයුතු කරන විට මිල පහත හෙලීමට කටයුතු කරන විට මිල පහත හෙලීමට කටයුතු කරන විට ඊළඟට අපෙන් අහනවා ඊළඟ ප්‍රශ්නය අපෙන් අහනවා තොග පිරිවැයට ඇතුළත් නොකළ යුතු අයිතම අන්න තොගයේ පිරිවැයට මොනවද දාන්න නැත්තේ තොගයේ පිරිවැයට මොනවද දාන්න නැත්තේ එන්න ලියන්න තොගය පිරිවැය කියලා අපි හඳුන්වනකොට ගෙදර නැත්තම් පාන් කඩේ පාන් ගෙඩිය හදනකොට පාන් ගෙඩිය ඇතුළට දානවා පාන් පිටි මිලදී ගැනීමේ පිරිවැය. හැබැයි ඒ වගේ දාන්න නැත්තේ මොන අයිටමද කියලා අපි බලමු. ඒ වගේ දාන්න නැත්තේ මොන අයිටමද කියලා බලමු. දැන් හිතන්න මම බීම පැකට් කරනවයි කියලා. මම බීම් පැකට් කරනකොට කරන්නේ බෝතලයකින් බීම පැකට් වලට බීම දාන එක. එතකොට සාමාන්‍යයෙන් අර බීම පැකට් එකට දානකොට බිඳුවක් දෙකක් අහක යන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි එකපාරටම මගේ අත ගැස්සිලා අත බැරි වෙලා මේ සම්පූර්ණ බෝතලයෙන් බිම හැරුණොත් ඒක සාමාන්‍ය අපතයක් නෙමෙයි. සාමාන්‍ය අපතය කියන්නේ බිඳුවක් දෙකක් අහක යන එක. ඒක අවුලක් නැහැ. හැබැයි සම්පූර්ණ බෝතලයම බිම් වැටෙනවා කියන්නේ අසාමාන්‍ය අපතය නේද? අන්න අසාමාන්‍ය අපතය. අපි අසාමාන්‍ය අපතයක් පොත්වලට ගන්නෙ නැහැ. සාමාන්‍ය අපතය කියන එක ඔහේ යනවා ගලපනවා. නමුත් අසාමාන්‍ය අපතය අපි ගන්නෙ නැහැ. ඒක අපේ අතින් වෙන වැරැද්දක් නිසා. හරි? තියන්න. අසාමාන්‍ය ලෙස තොගවලට අදාළ අසාමාන්‍ය ලෙස තොගවලට අදාළ අසාමාන්‍ය ලෙස තොගවලට අදාළ අසාමාන්‍ය ලෙස තොගවලට අදාළ ද්‍රව්‍ය ශ්‍රමය පෝකා පොදුකාර්ය පිරිවැය ද්‍රව්‍ය ශ්‍රමය පොදුකාර්ය ද්‍රව්‍ය ශ්‍රමය පොදුකාර්ය ද්‍රව්‍ය ශ්‍රමය පොදුකාර්ය ද්‍රව්‍ය ශ්‍රමය පොදුකාර්ය ද්‍රව්‍ය ශ්‍රමය පොදුකාර්ය
අපතේ යාම අපතේ යාම ද්‍රව්‍ය ශ්‍රමය පුදු කාර්ය අපතේ යාම අපතේ යාම ඊළඟට ගබඩා පිරිවැය ගබඩා පිරිවැය ගබඩා පිරිවැය ගබඩා පිරිවැය දාන්නේ නැහැ. ඊළඟට තොග වර්තමාන තත්ත්වයට හා ස්ථානයට 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 ගෙන ඒමට දරන ලද වියදම් ගෙන තොග වර්තමාන තත්ත්වයට හා ස්ථානයට ගෙන ඒමට ලියන්න තොග වර්තමාන තත්ත්වයට හා ස්ථානයට ගෙන ඒමට තොග වර්තමාන තත්ත්වයට හා ස්ථානයට ගෙන ඒමට දරන ලද අදාළ නොවන දරන ලද අදාළ නොවන පරිපාලන පොදු කාර්ය ඉස්සරහ පාඩම් වලදී ඉගෙන ගන්න ඔය අදාළ නොවන පරිපාලන පොදු කාර්ය කියන්නේ මොනවද කියලා දැනට ලියා ගන්න. අදාළ නොවන පරිපාලන පොදු කාර්ය ගබඩා පිරිවැයට ගොඩනැගිලි කුලී එන්නේ නැද්ද? මේ කිව්වේ තොගය ඇතුළට ගන්න නැහැ කියලා. ගබඩා පිරිවැයට ඒක එනවා. නමුත් ගබඩා පිරිවැය තොගය ඇතුළට ගන්නෙ නැහැ. තොගය ඇතුළට ගන්නේ තොගේ දේවල් විතරයි කියලා මං කිව්වේ. ගබඩා පිරිවැයට ගොඩනැගිලි කුලිය එනවා. ඒක වෙනයි. ගබඩා පිරිවැයට එනවා. ගබඩා පිරිවැය කියලා කියන්නේ ගබඩා කරනකොට ගබඩාවට කුලියක් ගෙවනවනේ ඒක ගන්නවනේ. ගබඩා බලා ගන්න සේවකයාවත් ගන්නවා. ඒව එනවා. නමුත් ඒක තොගයට අපි ගන්නෙ නැහැ. තොගයට ගන්නව මෙහෙම. රඳවා ගැනීමේ පිරිවැය කියන එක නම් ගන්නවා. ඒක දැම්ම නෙමෙයි තව ඉස්සරහා පාඩම් වලට දෙනවා. ඊළඟ තව එකක් ලියන්න. විකුණුම් වියදම්. විකුණුම් වියදම් කියන එක ගන්නෙත් නැහැ. අපි සූත්‍රයෙන් ඒක අඩු කරන්නේ ඒකයි. සූත්‍රයෙන් අඩු කරන්නේ ඒකයි. විකුණුම් වියදම් කියලා එක ඉවත් කරන්නේ ඒකයි. විකුණුම් වියදම් එන්නේ නැහැ. ලියන්න ඊළඟ තර ලකුණ විකුණුම් වියදම්. විකුණුම් වියදම්. හරි ඊළඟට 10 අපිට කියනවා සේවා සපයන ව්‍යාපාරයක තොගයේ පිරිවැය අගය කරන්නේ කෙසේද? අන්න සේවා සපයන ව්‍යාපාරයක් කියලා හිතන්න. හවුල් ව්‍යාපාරයක් සේවා සපයනවා කියලා හිතන්න. නීතිඥ උපදෙස් දෙන ව්‍යාපාරයක් කියලා. නීතිඥ උපදෙස් කියලා කියන්නේ තනිකර සේවාවක්නේ. ගුරු සේවාවක්. කොහොමද මෙයාලගේ තොගය අගය කරන්නේ? මෙයාලා කොහොමද මෙයාගේ තොගය අගය කරන්නේ? ලියන්න මුලින්ම විදිය ලියමු. අපි පස්සේ ඒක තීරණය කරමු. ලියන්න. සේවා සපයන ආයතනයක තොගය
සේවා සපයන ආයතනයක එහි තොගය පිරිවැය මත අගය කරයි. පිරිවැය මත අගය කරයි. එහි තොගය පිරිවැය මත අගය කරයි. එහි තොගය පිරිවැය මත අගය කරයි. පිරිවැය මත අගය කරයි. මෙම පිරිවැය මෙම පිරිවැය මෙම පිරිවැය මෙම පිරිවැය මෙම පිරිවැය අධීක්ෂණ කාර්ය මණ්ඩලය ඇතුළුව 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 සේවා සැපයීමට ඍජුව සම්බන්ධ වන සේවා සැපයීමට ඍජුව සම්බන්ධ වන සේවක මණ්ඩලයේ පිරිවැය සහ සේවක මණ්ඩලයේ පිරිවැය සහ සේවක මණ්ඩලයේ පිරිවැය සහ සේවක මණ්ඩලයේ පිරිවැය සහ අදාළ අනෙකුත් පොදු කාර්ය අදාළ අනෙකුත් පොදු කාර්ය පිරිවැය වලින් 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 සමන්විත වේ. 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 ඊට පස්සේ මොකක්ද කියන්නේ ඊළඟ ප්‍රශ්නේ කෘෂිකාර්මික නිෂ්පාදනවල පිරිවැය අගය කරන්නේ කෙසේද? ප්‍රශ්න අංක 11. කෘෂිකාර්මික නිෂ්පාදන කියන්නේ මොනවාද? කෝපි, කොකෝවා, ගම්බිරිස්, තව ඒ වගේ දේවල්. අන්න ඒ වගේ දේවල් වල කොහොමද පිරිවැය අගය කරන්න කියලා අපෙන් අහනවා. හරි? ඒ වගේ දේවල් වල කොහොමද පිරිවැය අගය කරන්න කියලා අහනවා. හරි.
ඒ වගේ දේවල් වල කොහොමද පිරිවැය අගය කරන්න කියලා අහන්න. ලියන්න. ලියන්න. කෘෂිකාර්මික දේවල් කියලා කියන්නේ ඒවා. හොඳේ. ලියන්න. කෘෂිකාර්මික නිෂ්පාදනවල පිරිවැය අගය කරනු ලබන්නේ කෘෂිකාර්මික නිෂ්පාදනවල පිරිවැය අගය කරනු ලබන්නේ ඒවා අස්වැන්න නෙලපු ගමන් ටක් කාලා පිරිවැය නම් කරන හරි මහත්තයා මේ තොගේ ගන්න ලක්ෂද ආයෙනම් ගන්න අන්න එකනික නෙලපු අවස්ථාවේම එහෙම කරද්දී අගය කරා හොඳේ එහෙම යන කෘෂිකාර්මික නිෂ්පාදනවල පිරිවැය කෘෂිකාර්මික නිෂ්පාදනවල පිරිවැය කෘෂිකාර්මික නිෂ්පාදනවල පිරිවැය අගය කරනු ලබන්නේ අගය කරනු ලබන්නේ අස්වනු නෙලා ගන්නා අවස්ථාවේ පවතින 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 සාධාරණ අගයෙන් අපේක්ෂිත විකුණුම් වියදම් අඩු කළ පසු අගයටයි 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 ඊළඟට අපෙන් අහනවා තොග ගිණුම්කරණයේදී අනුගමනය කළ හැකි ප්‍රධාන ක්‍රම දෙකක් තොග ගිණුම්ගත කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකයි එකක් කාලච්ඡේදයෙන් කාලච්ඡේදයට වෙන වෙනම ගිණුම් තියන්නත් පුළුවන් නැත්නම් අඛණ්ඩවම තනි ගිණුමකින් යන්න පුළුවන් තොග කියලා. හරිද? ලියන්න. ප්‍රශ්නාංක 12. ප්‍රශ්නාංක 12 ලියන්න. කාලච්ඡේද තොග ක්‍රමය කාලච්ඡේද තොග ක්‍රමය කාලච්ඡේද තොග ක්‍රමය කාලච්ඡේද තොග ක්‍රමය සහ අඛණ්ඩ තොග ක්‍රමය අඛණ්ඩ තොග ක්‍රමය කාලච්ඡේද තොග ක්‍රමය සහ අඛණ්ඩ තොග ක්‍රමය කාලච්ඡේද තොග ක්‍රමය සහ අඛණ්ඩ තොග ක්‍රමය කාලච්ඡේද තොග ක්‍රමය සහ අඛණ්ඩ තොග ක්‍රමය නැත මේ තොග පිරිවැයට ඇතුළත් නොකළ යුතු අයිතම යන්නේ. එතකොට ගබඩා පිරිවැය ගන්න නැහැ. අපි එකට ගන්නේ රඳවා ගැනීමේ පිරිවැය. ගබඩා පිරිවැය කියලා කියන්නේ හිතන්න මේ. ඔය ගබඩා කරන්න පිරිවැයක් දන්නවා කියලා කියන්නේ සමස්ත ගබඩාවටම දරන පිරිවැයනේ. අපි ඒක ගන්නේ නිෂ්පාදන පිරිවැයටත් ඒක ගන්න. නිෂ්පාදන පිරිවැයට තමයි ගබඩා පිරිවැය ගන්න. ඒක එන්නේ ඒක මම හිතන්නේ BS වල සමහරක් විට ඕක ඇත්ත. නමුත් ගිණුම් කරන්නේ ඇත්තට ගිණුම් තියනකොට අපි ඔක ගන්නෙ නැහැ. මම හිතන්නේ ඔයගොල්ලෝ ඕක දන්නේ නැහැ කියන්නේ. මොන පොඩ්ඩක් හරි. ඊට පස්සේ ප්‍රශ්නාංක
13 තොග වියදමක් ලෙස හඳුනාගත හැකි තොග වියදමක් ලෙස හඳුනා ගැනීම සිදු කෙරෙන තොග වියදමක් ලෙස හඳුනා ගැනීම සිදු කෙරෙන ආකාරය පැහැදිලි කරන්න. තොගය වියදමක් ලෙස හඳුනා ගන්නා ආකාරය පැහැදිලි කරන්න. තොගය වියදමක් වන්නේ කොහොමද කියලයි අපෙන් අහන්නේ. දැන් ඔයා දැක්කා රුපියල් 10000කට මිලදීගත්තු ෆෝන් එක ඇත්තටම විකුණන්න පුළුවන් වුණේ මට රුපියල් 8500කට. ඒක මොකක්ද? මගේ අතින් ෆෝන් එක බිම වැටුණා. එතකොට මට රුපියල් 1500ක් හානි. ඒක මට අලාභයි. අන්න අපේ ව්‍යාපාරයේ තොගය සම්බන්ධයෙන් මට ඇති වෙනවා වියදමක් රුපියල් 1500ක හානියක්. එතකොට මේ හානිය ඇති උනේ යම් කිසි දෝෂයක් නිසා තොගයේ පිරිවැයෙහි වටිනාකම අඩු වුණා. පිරිවැය වටිනාකම අඩු වුණා. නේ? පිරිවැය වටිනාකම අඩු වුණා. හරි. ලියන්න 13ට ලියන්න. තොග විකුණනු ලැබූ විට තොග විකුණනු ලැබූ විට තොග විකුණනු ලැබූ විට තොග විකුණනු ලැබූ විට විකුණු තොග සම්බන්ධයෙන් තොග විකුණනු ලැබූ විට තොග විකුණු ලැබූ විට විකුණු සම්බන්ධයෙන් පොත්වල පවතින අගය හෙවත් ඒවායේ ධාරණ අගය කියන්නේ විකුණන තොගයට අදාළ පිරිවැය. දැන් මම භාණ්ඩ ලක්ෂයක් 2 ලක්ෂයකට විකනනම් ඒ භාණ්ඩ ලක්ෂය විකුණුම් පිරිවැයට දානවා. අන්න ඒක තමයි මේ ලියන්නේ. පවතින අගය හෙවත් ඒවායේ ධාරණ අගය විකුණු කාලයට අදාළ වියදමක්සේ හඳුනා ගනී. ඊළඟ තරු ලකුණක් දාන්න තව එකක් කියමු. තොග පාඩ කියමු. තොග වලට යම් හානියක් නිසා 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 තොගයේ පිරිවැයට වඩා තොගයේ පිරිවැයට වඩා තොගයේ පිරිවැයට වඩා තොගයේ පිරිවැයට වඩා එහි අගය අඩුවීම 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 නිසා සිදුවන හානිය
වියදමක්සේ ලියා හැරීම නිසා සිදුවන හානිය වියදමක්සේ ලියා හැරීම නිසා සිදුවන හානිය වියදමක්සේ ලියා හැරීම හරි ඒකත් හරි ඊට පස්සේ 14 කෞතුක භාණ්ඩ සහ භාණ්ඩ අලෙවි සැලක තොග පිරිවෑ නිශ්චිත කෞතුක භාණ්ඩ සහ ප්‍රදර්ශන භාණ්ඩ අලෙවි සැලක තොග පිරිවෑ නිශ්චය කිරීම සඳහා යෝග්‍ය ක්‍රමය නම් කරන්න හේතු දක්වන්න අන්න කෞතුක භාණ්ඩට අපි හඳුනාගන්නේ කොහොමද කෞතුක භාණ්ඩ හඳුනාගන්නේ ඔය මෙතන තියෙනවා මේ උඩ මේ තියෙන්නේ කෞතුක භාණ්ඩ හඳුනාගන්නේ කොහොමද නිශ්චිත හඳුනා ගැනීමේ ක්‍රමය ඇට සැකිලි එකයි ඩයිනෝසර් ඇට සැකිලි එකයි ලොකු ඩයිනෝසර් ඇට සැකිලි එකයි හැබැයි සබන් කැට මෙතන තියෙනවා 1000 සබන් කැට ලක්ෂයයි සබන් කැට නම් ලක්ෂයක් තියෙනවා හැබැයි ඩයිනෝසර් ඇට සැකිලි තියෙන්නේ එකයි එහෙනම් කෞතුකාගාරයේ බඩු හඳුනාගන්නේ විශේෂිත නැත්නම් නිශ්චිත ක්‍රමයකට ලියන්න නිශ්චිත හඳුනා ගැනීමේ ක්‍රමයට වේ 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 ඊළඟ ලියන්න එකට හේතු කෞතුක හා ප්‍රදර්ශන භාණ්ඩ අලෙවි සැලක පවතින තොග 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 ඒකක සංඛ්‍යාව තොග ඒකක සංඛ්‍යාව තොග ඒකක සංඛ්‍යාව ඉතා සීමිත වීමත් දැන් කෞතුකාගාරයේ ඩයිනෝසර් ඇට සැකිලි තියෙන එකයි ඒක නිසා ඒක හඳුනා ගන්න ලේසි ඒක නිසා නිශ්චිත ක්‍රමයක් ගන්න ලියන්න කෞතුක හා ප්‍රදර්ශන භාණ්ඩ අලෙවි සැලක පවතින තොග ඒකක සංඛ්‍යාව ඉතා සීමිත වීමත් එම තොග ඒකකයන් අතරේ එම තොග ඒකකයන් දැඩි මිල විචලනතාවයක්
දැඩි මිල විචලනයක් 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 පැවතීම නිසා තොග එකින් එක වෙන වෙනම ගණනය කෙරේ 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 ඊට ප්‍රශ්නාංක 15 අපෙන් අහනවා සිල්ලර වෙළඳ ව්‍යාපාරයක තොග නිර්වැය නිශ්චය කිරීම සඳහා නිශ්චිත හඳුනා ගැනීමේ ක්‍රමය යෝග්‍ය වේද නැත නිශ්චිත හඳුනා ගැනීමේ ක්‍රමය කියලා කියන්නේ මේ මෙතන කෞතුක භාණ්ඩ එකයි එහෙම කෞතුක භාණ්ඩ එකයි මේ ඩයිනෝසර් එකයි ඩයිනෝසර්ලා එකයි ඉන්නේ ඒක නිසා ඒක නිශ්චිත හඳුනා ගැනීමේ ක්‍රමය අවුලක් නැහැ හැබැයි කොහොමද තිබ්බොත් එහෙම ආපිකෝ එකේ ඔහොම සබන් කැටයයි සබන් කැට දෙකයි සබන් කැට තුනයි අවුරුදු 5ක් විතර යයි ස්ටොක් එක ගණනය කරා එහෙම බෑ ඒ වලට තියෙනවා වෙනම ක්‍රම මේක නිසා ලියන්න නිශ්චිත හඳුනා ගැනීමේ ක්‍රමය යෝග්‍ය නොවේ ලියන්න නිශ්චිත හඳුනා ගැනීමේ ක්‍රමය යෝග්‍ය නොවේ එතනට ලියන්න නිශ්චිත හඳුනා ගැනීමේ ක්‍රමය යෝග්‍ය නොවේ හේතු දක්වන්නලු ලියන්න හේතු ලියන්න සිල්ලර වෙළඳ ව්‍යාපාරයක තොගයේ අන්තර්ගත තොග වර්ග ගණනාවක් පවතී 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 එයින් එම තොග වර්ග අතරේ ප්‍රභේදනයන් ගණනාවක් පැවතීමත් එම තොග වර්ග අතරේ ප්‍රභේදන වර්ග ගණනාවක් පැවතීමත් එම තොග වර්ග අතරේ ප්‍රභේදන තොග වර්ග ගණනාවක් පැවතියත් එම තොග වර්ග අතරේ
ප්‍රභේදන තොග වර්ග ගණනාවක් පැවතියත් එම තොග වර්ග අතරේ ප්‍රභේදන තොග වර්ග ගණනාවක් පැවතියත් එම තොග වර්ග අතරේ ප්‍රභේදන තොග වර්ග ගණනාවක් පැවතියත් පැවතීමක් ප්‍රභේදන තොග වර්ග ගණනාවක් පැවතීමත් කමා තොග වර්ග අතරේ මිල විචලනතාවයක් පැවතීමක් තොග වර්ග අතරේ සුළු මිල විචලනතාවයක් තොග වර්ග අතරේ සුළු මිල විචලනතාවයක් පැවතීමක් නිසා 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 සුළු මිල විචලනතාවයක් පැවතීමක් නිසා තොග වර්ග අතරේ සුළු මිල විචලනතාවයක් පැවතීමක් නිසා තොග වර්ග අතරේ සුළු මිල විචලනතාවයක් පැවතීමක් නිසා සුළු මිල විචලනතාවයක් පැවතීමක් නිසා තොග ඒකකයක් වෙන්වෙන්ව හඳුනා ගැනීමට තොග ඒකකයක් කියන්නේ දැන් සබන් කැටයක් රුපියලකින් වැඩි වුණාම තවත් සබන් කැටයක් එක්ක වෙන වෙනම හඳුනා ගන්න ගියාම පට්ට කරදරයි. එකක් නම් 10ක් නම් කබක් නෑ ලක්ෂයක් සබන් කැට තියෙනකොට සන්ලයිට් මෙච්චරක් කියලා වෙන් කරන්න පට්ට කරදරයි. ඒකයි. පැවතීමක් නිසා තොග ඒකකයක් වෙන්කර හඳුනා ගැනීම කාලය සහ ශ්‍රමය අනවශ්‍ය ලෙස 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 වැයවන කාර්යයක් වේ වැයවන කාර්යයක් වේ වැයවන කාර්යයක් වේ එබැවින් සිල්ලර වෙළඳ ව්‍යාපාරවල තොග අගය කිරීම සඳහා 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 FIFO සහ WAC FIFO සහ WAC FIFO සහ WAC ක්‍රම භාවිතයට ගනී ක්‍රම භාවිතයට ගනී ක්‍රම භාවිතයට ගනී ක්‍රම භාවිතයට ගනී ප්‍රශ්නාංක 16 අවසාන එක
අවසාන එක අපිට කියනවා ස්තොග සම්බන්ධ මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කිරීම. මතකද මම කිව්වා තොග වලට කෙනෙහිලිකම් කළේ මොනවාද? ඒව ලියන්න ඕනි. ලියන්න 16 ලියන්න තරු ලකුණු දාලා ලියන්න. තොග අගය කරන ලද ක්‍රමවේදය හෙළිදරව් කිරීම. තොග අගය කරන ලද ක්‍රමවේදය හෙළිදරව් කිරීම. තොග අගය කරන ලද ක්‍රමවේදය හෙළිදරව් කිරීම. තොග වියදමක්සේ කපා හරින ලද අවස්ථා හෙළිදරව් කිරීම. තොග වියදමක්සේ කපා හරින ලද අවස්ථා හෙළිදරව් කිරීම. තොග වියදමක්සේ කපා හරින ලද අවස්ථා හෙළිදරව් කිරීම. තොග ඇපයක්සේ තබා ඇත්නම් ඒ පිළිබඳව හෙළිදරව් කිරීම. තොගය ඇපයක්සේ තබා ඇත්නම් ඒ පිළිබඳව හෙළිදරව් කිරීම. එතකොට ඔන්න ඔය වගේ දේවල් අපි තොගයේ සම්බන්ධයෙන් වියදමක් විදිහට හඳුනා ගන්නවා. අපි තොගේ සම්බන්ධයෙන් ඔන්න වියදමක් විදිහට හඳුනා ගන්නවා. එතකොට අද ප්‍රශ්නාංක අපි 16ම සාකච්ඡා කළා. ප්‍රශ්නාංක 162 එකේ මුල්‍ය කියන්න ඕන. තොග අගය කිරීම සඳහා යොදාගත් ක්‍රමවේදය හෙළිදරව් කිරීම. තොග අගය කිරීම සඳහා යොදාගත් ක්‍රමවේදය හෙළිදරව් කිරීම. එතකොට ඒ විදිහට තොග පාඩම සම්බන්ධ මූලික දැනුම මූලික සිද්ධාන්ත දැනුම දුන්නා. එතකොට මේ හැම දෙයක්ම තියරි නෝට් එකක් විදිහට ලබා දෙන්න බෑ. එතකොට මේ ප්‍රශ්න 16ක් ගොනු කරලා තියෙන්නේ මේ ප්‍රශ්න 16 විදිහට තමයි ඔයාගෙන් මේ ප්‍රශ්න ටික ඇහුවොත් අහන්නේ. එන්න පුළුවන් විදිහට තමයි මේක දීලා තියෙන්නේ. එතකොට මේ විදිහට තමයි ප්‍රශ්නය අහන්නේ. හරි? මේ විදිහට තමයි ප්‍රශ්නය අහන්නේ. මේ විදිහට තමයි උත්තරේ දෙන්න ඕන. එතකොට මේකත් නෝට් එකක් වගේ තමයි. මේකත් හොඳට ඔළුවේ තියාගන්න. අපි එතකොට ප්‍රශ්නාංක 162 කළා.